හුරු පුරුදු ලෙන්ගතු ගීතයක් තරමක් නුපුරුදු වචන ටිකකින් අපි දැන් මේ මොහොතේදී ඇහුවා. මේ ගීතය සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ලද සුනිල් ආරේරත්නයන් විසින් පද රචනා කළ දෙවැනි බුදුන් ලෙස ගීතයයි. මේ ගීතය ගැන බොහොම සුවිශේෂී කාරණාව නම් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහල පද රචනාවක් සහිත ගීතයක්. ඒ ගීතයේ අර්ථය එලෙසින්ම පාලි භාෂාවට පරිවර්තනය වෙච්ච අවස්ථාවක් සහ ඒ ගීතය පරිවර්තනය කර මුල් අයිතිකරු තමයි ගීතය මේ අවස්ථාවේදී ඔබට ඉදිරිපත් කළේ. ගීතය ගැන පොඩ්ඩක් පසකින් තබලා මම සූදානම් වෙන්නේ පොඩක් ජීවිතය ගැන කතා කරන්න. සාමාන්‍යයෙන් අපේ ජීවිතයේදී අපිට තියෙනවානේ එක්තරා වයස් සීමාවල් වලදී අපි කරන්න ඕනේ කියලා නියමිත වෙලා තියෙන දේවල් ටිකක්. උදාහරණයක් විදිහට වයස අවුරුදු 3-4 වෙද්දී පූර්ව ළමා විය සංවර්ධනය කළ යුතුයි. ඉන්පසු වයස 5-10 අතර වන කාල පරිච්ඡේදයේදී අපි ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කළ යුතුයි. ඉන්පසු වසර 15-16 කියන කාල පරිච්ඡේදයේදී අපොද සාමාන්‍ය පෙළත් අවුරුදු 17-18 කාලයේදී උසස් පෙළත් හදාරලා වයස අවුරුදු 20-25 අතර කාලය පුරාවටම සරසවි අධ්‍යාපනය ලබන්න තමයි දැනට පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ ලංකාවේ දරුවන් හුරු වෙලා ඉන්නේ. නමුත් මට මුණ ගැහෙනවා හරි අපූර්ව චරිතයක්. ඔහු වයස අවුරුදු 13 වෙනකොට ඔහුගේ සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හමාර කරනවා. වයස අවුරුදු 15 වෙනකොට ඔහු උසස් පෙළ අධ්‍යාපනය නිමා කරලා වයස අවුරුදු 16 වෙනකොට සරසවි අධ්‍යාපනයට පියවර තබනවා. ඔහු වයස අවුරුදු 19 වෙනකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපතිවේදී උපාධියත් සමග සමාජගත වෙනවා. විශේෂම කාරණාව 2000 වර්ෂයේදී ඔහු රාජකීය පඬිත විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. මේක බොහොම සංකීර්ණ කාරණාවක්. සාමාන්‍ය අධ්‍යාපන මට්ටමට හුරු වෙච්ච දරුවෙක් මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒ ඔහුගේ සහජ දක්ෂතාවයම වෙන්න ඕනේ. ඔහු දැනට ප්‍රධාන පුවත්පත් කිහිපයකම මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරන අතරතුර වසර 15ක් පුරා අඛණ්ඩව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර අධ්‍යයනාංශයේ කතිකාචාර්යවරයෙකු විදිහට සේවය කරනවා. ඉතින් අද වැඩසටහනට අපි ආදරයෙන් ගෞරවයෙන් ඔබතුමන්ව අයබෝවන් කියලා පිළිගන්නවා. කතිකාචාර්යතුමනි, ඔබගෙන් බොහෝ දේ අහන්නට මේ මොහොතේදී අපිට තියෙනවා. එකක් අපි මුලින්ම වැඩසටහන ආරම්භ කරපු ගීතය පිළිබඳව, ඔබගේ විෂයපතය සිංහල විෂයපතය පිළිබඳව, ඒ වගේම සාමාන්‍ය අධ්‍යාපන රටාවෙන් මිදිලා ඔබ බොහොම අඩු වයසකදී ඔබගේ අධ්‍යාපනය සාක්ෂාත් කරගෙන තියෙනවා. අපි වැඩසටහන පටන් ගන්න මත්තෙන් අපි පොඩ්ඩක් විස්තර කරමු. ඔබ ඊතරම් අඩු වයසකදී ඊතරම් අධ්‍යාපනයෙන් පරිපූර්ණ වුණේ කොහොමද? මම හිතන්නේ මට මූලික විදියට බලපාන්න ඇත්තේ අපේ ආත්තම්මා. ඒ කියන්නේ ආත්තම්මා පොඩි කාලේදී මේ ගෙදර අවුරුදු 4-5 වෙනකොට මම හිතන්නේ මට අකුරු ලියන්න පුළුවන්කම තිබුණා. එතකොට ඒකත් එක්කම මම වචන අවුරුදු 5 විතර වෙද්දි මම වචන ලියනවා. එතකොට ඉස්කෝලේ එක වසරට බාර දුන්නාට පස්සේ ඒ කියන්නේ මට පන්ති ඇතුලේ කරන වැඩ එහෙම ලොකු දේවල් කියන්නේ අන්තිමට නිවලවි ඉස්කෝලෙන් එක වසරේදී කියලා තිබිච්ච කාරණේ තමයි මේ ළමයි අපරාධ මෙහෙ තියන් ඉන්නේ සමහරලාට වෙන කොහේ හරි ඉස්කෝලේකට දාන්න නිමදුවට වගේ දාන්න කියලා ඉවරලා මම හිතන්නේ එතන තමයි ආරම්භය. කියන්නේ ආරම්භයේදීම ඉගෙනගත්ත දේවල් සහ මූලික කාරණා එක මම හිතන්නේ එතන තමයි පටන් ගන්න. ඒ කියන්නේ එක වසරේදී මම හැමතිස්සෙම try කරා. ඒ කියන්නේ ඉගෙන ගන්න එක ටිකක් ඒ කියන්නේ දුන්නාම මට අභ්‍යාස පොත කියන්නේ එක වසරේ පොත දුන්නාම මේක මම සතියෙන් විතර ඉවර කරනවා. ඒ කියන්නේ එහෙම වැඩ කරමින් තමයි ගියේ. එතන ඒක තමයි මම හිතන්නේ මූලික පියවර. එතනින් ගත්තේ මම හිතන්නේ ගෙදරින් ලැබුණා අධ්‍යාපනයට යම්කිසි උදව්වක්. එතනින් එහාට මම හිතන්නේ මම ගන්න තීරණය තමයි මම හිතන්නේ අවුරුදු 10 විතර වෙද්දි මම හිතපු දේ තමයි කියන්නේ ඇයි මෙච්චර කාලයක් අධ්‍යාපනයට වෙන් කරන්නේ කියලා. කියන්නේ මේ විභාග ක්‍රමයට ඇයි අවුරුදු 16ක් O level වලට ගන්නෙ. E level වලට අවුරුදු 2ක් ගන්නෙ ඇයි වගේ එකක්. තියෙන එක විෂය මම කියන්නේ මේ විෂය ධාරාව ඇතුලේ මේ පාඩම් කරන්න තියෙන කාරණා නම් තියෙන්නේ. ඒකට මෙච්චර කාලයක් ඕනේ නැහැ වගේ එකක් මට හිතුණා. එතනින් තමයි මම උත්සාහ කරන්නේ O level අවුරුදු 12 ඉදලා යන්න. තැපැල් හැඳුනුම්පත ඒ කාලේ හදාගන්න බැරි වෙනවා. ඒක හන්ද තමයි අවුරුදු 13න් ලියන්න වෙන්නේ. නැත්නම් අවුරුදු 12න් ලියන්න හිටියේ. ඉතින් මේ O level පාස් වුණා. O level පාස් වෙන අවුරුදු 13 දී
එතකොට 13 දී පාස් වුණාම මම කල්පනා කරනවා ආය අවුරුදු දෙකක් ඕනෙත් නැහැ A level වලට කියලා ඉවර වෙලා. ඉතින් මේ ඒකෙදි තමයි මම තීරණය කරන්නේ මේ ආයෙ දෝලණය වෙනවා. ඒ කියන්නේ ආර්ට් කරනවද වෙන මොනවා හරි විෂයක් කරනවද කියලා ඉවරලා. ඒ වෙලේ මම හිතනවා මේ ආර්ට් වගේ විෂයකින් ඉක්මනට කරන්න ඕන වගේ. ඒ කාලේ තිබි විභාගයේ සම්බන්ධ අදහසක් විතරයි. එතකොට ඉක්මනට කරන්න පුළුවන්කම තිබිච්ච ආර්ට් එක බොහොම ඊළඟ අවුරුද්දේ මම හිතන අවුරුදු 14 අවුරුදු 15 වෙද්දි අවුරුදු 13න් ලියලා 14 වෙද්දි ප්‍රතිඵල එනවා. ඊට පස්සේ අවුරුදු 15න් ඊළඟ අවුරුදු 15 වෙද්දි මම ලියනවා උසස් පෙළ. ඒ දෙකයි B එකයි C එකක් අරගෙන කැම්පස් තේරෙනවා. මම හිතන්නේ මම ආපහු ඉමදු ඉස්කෝලේට යනවා විභාගේ පාස් වෙලා. යනකොට මගේ යාළුවෝ 10 වසරේ පන්ති ඉගෙන ගන්නවා. මම කැම්පස් සිලෙක්ට් වෙලා යනකොට මම හිතන්නේ ඒක තමයි මූලිකම කාරණේ. එතකොට විශ්වවිද්‍යාලයට යද්දී මම කරපු වැඩක් තිබ්බා. ඒ කියන්නේ කැම්පස් එකේ යද්දී අවුරුදු 16යි 16 යද්දිම ඒ කියන්නේ මේ ඩෙන්ටිටිය වෙනස් කරගත්තා. ඒ කියන්නේ කැම්පස් එක ඇතුළේදී කියන්නේ දීපු ඒක මම ඒක 83 කියන එක 77 කරගත්තා. ඒක ඒ කියන්නේ ඒකට කාරණේ තමයි කියන්නේ රැක් සීසන් එකයි ওই කාලේ ඇතුළේ ඒ කියන්නේ පොඩි එකා කියලා මේක ඇතුළේ මේ වෙනම එකක් වදිනවට මම කැමති උනේ නැහැ. ඒක හන්ද මම ඒක තියාගෙන මේ ඩෙන්ටිටි එකත් වෙනස් කරගෙන රැක් සීසන් එකේ මුල් මාස 3 ඉවරනාට පස්සේ මම ශිෂ්‍ය සංගමේ වැඩ කරේ. මම හිතන්නේ මේ පොඩි එකා වුණාට හැමතිස්සෙම මේ ශිෂ්‍ය සංගම් වල මීටින් ගන්න වැඩවලට ඊළඟට ඔය කලා වැඩවල විදි නාට්‍ය කණ්ඩායම් වල එහෙම හිටියා. මම හිතන්නේ ඒ ඉඳපු සීමාවන් එක ඒ කියන්නේ මම හිතන්නේ එතනින් එහාට අවුරුදු 19 වෙනකොටත් උපාධි ඉවර කරගන්න මම හිතන්නේ පුළුවන්කම ලැබුණේ මේ ওই තිබිච්ච ස්පීඩ් එක හඳ වෙන්නේ නැති. ඒකෙදි මම හිතපු කාරණේ කියන්නේ හරියටම එතකොට ඔය කාලේ වෙනකොට මම හිතන්නේ පණ්ඩිත උපාධිය අවුරුදු 16 පාස් වෙන අවුරුදු 16යි 16 වෙද්දි ලංකාවෙන් පළවෙනිය වෙනවා. එතකොට මේ විභාග ටිකත් එකට පාස් වෙනකොට මට අවුරුදු 19 විතර වෙනකොට මම පාස් වෙලා තිබුණා රාජ්‍ය විභාග 13ක් සමස්ත. අවුරුදු 19 වෙද්දි සාමාන්‍ය පාසල් ශිෂ්‍යෙක් උසස් පෙළ ඉවර කරගන්න උත්සාහ කරන කාලයක ඔබ රාජ්‍ය විභාග 13ක් සමත් වෙලා තිබුණා. මෙතුමන් විශේෂ වාර්තාවක් පිහිටවනවා ලංකාවේ. ඒ තමයි අඩුම වයසකින් උපාධියක් හිමි කරගත්ත පුද්ගලයා විදිහට. ඒ කියන්නේ ලාබාලතම වයසින් උපාධියකට හිමිකම් කියන පුද්ගලයා තමයි එතුමා. වයස අවුරුදු 19ක් වගේ වෙන කාලයේදී ඔබ පාසල් ජීවිතයට කොටු වෙන කාලය අවම කරගන්නවා. සාමාන්‍යයෙන් කතිකාචාර්යතුමනි ඔබ විශ්වවිද්‍යාල සිසුන් මුණ ගැහෙනවා, බාහිර විශ්වවිද්‍යාල සිසුන් මුණ ගැහෙනවා. මේ කාලෙදී සාමාන්‍යයෙන් අපේ ශ්‍රම බලකායට එකතු වෙන්නේ වයස 25, 26, 27 පැනපු ළමයිනේ ගොඩක්. තාරුණ්‍යයෙන් වැඩක් ගන්න පුළුවන් අවධියේදී අපි ඒගොල්ලෝ අධ්‍යාපන රටාවකට කොටු කරලා තියෙනවා. පළවෙනි වතාවේ කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි වුණොත් ඔහු දෙවෙනි වතාව, තුන්වෙනි වතාව කරලා කැම්පස් එකෙන් අවුට් වෙන්නේ තවත් වයස ගිහිල්ලා. මේ ක්‍රමවේදය ඔබ ස්කිප් කරා. ඒ කියන්නේ ඔබ ඒකට විරුද්ධව කටයුතු කරලා ඔබ ඔබගේ ජීවිතයේ බොහෝ පියවරක් ඉදිරියෙන් තියාගත්තා. ඔබට තියෙනවද මොකක් හෝ අදහසක් මේ අධ්‍යාපන ක්‍රමය තුළ දරුවෙක් අවුරුදු 20 වෙනකන් හිර වෙලා තියෙන ක්‍රමවේදය වෙනස් කරන්න හෝ ඒට අලුතින් යමක් එකතු කරන්න හෝ දෙයක්? ඔව් ඇත්තටම මට දැනෙච්ච කාරණේ තමයි අවුරුදු 19 වෙද්දි මම අර කාරණේම ඉතිරි එක යන්නම්. කියන්නේ අවුරුදු 19 වෙද්දි විභාග 13ක් පාස් වෙද්දි මට ආපහු හිතිච්ච එක තමයි මම ඩබල් ET 3ත් ක්වොලිෆයිඩ් වෙනවා. එතකොට ඩබල් ET 3 ක්වොලිෆයිඩ් වෙලා අවසානයේ විභාග කියන එක කියන්නේ මට ඇති වගේ එකක් හිතෙනවා. එතකොට මේක ඇතුළට ගියාම මට හිතිච්ච එක තමයි කියන්නේ මේ කොතෙන්ටද මම ආපහු යන්නේ කියන කාරණේ. එතකොට මම හිතන්න ගත්ත කාරණේ තමයි මිනිහෙක් ජීවත් වෙන ආයු කාලය අවුරුදු 70යි හෝ 80යි නම් ඊට එහා මට කියන්නේ මම සුවිශේෂී මිනිහෙක් නම් මගේ කාර්යභාරයක් කොහේ හරි තියෙන්න ඕනේ. කියන්නේ මම මැරෙනවා නම් මම මේක ඇතුලේ මොකක් හෝ තැනක වෙනස් මිනිහෙක් වෙලා මැරෙන්න ඕනේ වගේ එකක්. එතකොට මේක ලංකාවේ අධ්‍යාපනයෙන් ගොඩ නැගෙනවාද කියලා ආපහු සැරයක් විභාග පාස් වෙමින් කියන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි ගොඩ නැගින්නේ විභාග කටපාඩම් කරලා. ඒ කියන්නේ නෝට් කටපාඩම් කරලා ලියන එක ඇතුලේ. එතකොට ආපහු සමහර ලාවට උපාධියක් අරගෙන ගියාට පස්සේ අපිට තේරිච්ච එක තමයි මේ සමහර ලාවට අපි ඉගෙනගත්ත ඒ සටහන් කොයිතරම් මේ ජීවිතේ වෘත්තීය ජීවිතේදී
කොයිතරම් වැදගත්ද කියන කාරණේ. එතකොට ඒ කාරණාත් ඒ කියන්නේ සමහර ලාවට අපි අපේ ජීවිතේ අපේ ඉලක්කගත ජීවිතේ වඳ මේ යන්නේ. එතකොට සමහර ලාවට අපි දැක්ක කාරණේ තමයි විභාග සටහන් අවුරුදු 4 ඉගෙන ගත්තට පස්සේ අපි ඒ නෝට් එක දිහා ආයෙ හැටලවත් බලන්නේ නැහැ. එතකොට එහෙම තැනකට එන්නේ කියන්නේ මේක සමහර ලාවට හැංගීමෙන් ඉගෙන ගන්නවා නෙවෙයි වගේ එකක්ද වගේ එකක් හිතුණා. අනිත් එක තමයි සමහර ලාවට දැන් මම A level දැන්ට ලංකාවේ තැන් 10ක විතර උගන්වනවා උසස් පෙළ. ඒකට ඉගෙන ගන්න ගියාට පස්සේ ළමයි සමහර ලාවට කරන්නේ මේ විෂයන් කරන්නේ තමන්ගේ උමනාවට නෙවෙයි. කවුරු හරි කිව්වහම දැන් සමහර ළමයි ටෙක් කරන්න ආස අය ආර්ට් ක්ලාස් වල ඉන්නවා. ඊළඟට දැන් ආර්ට් කරන්න ඕන අය සයන්ස් ක්ලාස් වල ඉන්නවා. ඒ කියන්නේ මේ හැමෝම තෝරගන්නේ නැහැ. ඒ කියන්නේ හැමතිස්සෙම තිබ්බ කාරණේ තමයි කියන්නේ එයාලා කියන්නේ අපි හැමෝම මොකද්ද අර ඉලක්කගත ඉලක්ක අහිමිවීමේ අවදානමක ඉන්නවයි කියන කාරණේ. එතකොට විශ්වවිද්‍යාලය ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් පොදුවේ ගත්තාම සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉඳලා උපාධිය දක්වාම යනකොට අධ්‍යාපන රටාවේ මොකක් හෝ දරුණු අර්බුදයක් තියෙනවායි කියන කාරණේ මට හැඟෙන්න ගත්තා. ඒකත් එක්ක තමයි මට හිතුනේ වෙනස් විදියක ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇත්තටම වෙනස් වෙනවා නම් හොඳයි කියන එක. මොකද අපිට අවුරුදු 20ක් ඇති හොඳටම උපාධිය කම්ප්ලීට් කරන්න. දැන් පොදුවේ ගත්තොත් දැන් අවුරුදු 6න් මූලික අධ්‍යාපනය දුන්නත් අවුරුදු පොදුවේ අවුරුදු 13 වෙනකන්. ඒ කියන්නේ 6 ඉඳලා අවුරුදු 12 හෝ 13 වෙනකන් පොදු අධ්‍යාපනය කියන්නේ විෂයන් ඔක්කොම පොදුවේ උගන්වලා ඉවර වෙලා එතනින් එහාට ඉලක්කගත කරන්න පුළුවන් අපිට ළමයෙක්ව මේ තමන්ගේ ස්පෙෂලායිස් කියන්නේ විශේෂීකරණය වෙච්ච පැත්තේ. මම හිතන්නේ ඒ ක්‍රමවේදය දියුණු වෙනත් පිටරටවල් වල දැනට භාවිත වෙනවා. ඇත්තටම දැන් අපිට එහෙම පුළුවන්කමක් තියෙනවා නම් හැකියාව තියෙන ක්ෂේත්‍රය ඇතුලේ අපි හිතමු කවුරු හරි වඩු කර්මාන්තයට දක්ෂ නම් ඒ වඩු කර්මාන්තය ඇතුලේ මූලික අධ්‍යාපනය අවුරුදු 16 වෙනකන් දීලා එතනින් එහාට එයාගේ ජාත්‍යන්තර දැනුමත් එක්ක අවුරුදු 20 වෙනකොට එතකොට උපාධියක් ගොඩ නගිනවා සහ එයා තමන්ගේ නිෂ්පාදනයකුත් කරගන්නවායි කියන කාරණේ. එතකොට එයා නිෂ්පාදකයෙක් විදියට රටට එකතු වෙන්න තැන. එතකොට මේ වගේ ඉසව්වකට අපිට ආගන්න පුළුවන්කම තිබ්බනම් විශේෂයෙන්ම හැකියාව තියෙන පැත්තේ මේ තියෙන විභාග ක්‍රමය යම් ප්‍රමාණයකට මට හිතෙන්නම ලංකාවේ මේ විභාග ක්‍රමය වෙනස් වෙන්න ඕන. රැකියා ඉලක්කගත නැහැ කියන චෝදනාව බොහෝ තැන්වලින් එල්ල වෙනවා ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය විදිහට. මොකද සාමාන්‍යයෙන් උගන්වන විෂයන් 10ක් 12ක් හෝ උසස් පෙළට තියෙන විෂයන් 2-3 ඉලක්ක වෙන්නේ බොහොම සීමිත රැකියා පිරිසකට විතරයි. වෛද්‍ය වෘත්තිය නැත්නම් ගණක අධිකරණ ශාස්ත්‍රය නැත්නම් ගුරු වෘත්තිය ආදී ඒ වගේ සුළු ශාස්ත්‍රයන් පිරිසක් පමණයි ආවරණය වෙන්නේ. එයින් ඉවත් වෙන බොහෝ පිරිසකට සිදුවන්නේ මොකක් හෝ රජු රැකියාවකට යොමු වෙලා නැත්නම් පෞද්ගලික අංශයට යොමු වෙලා තමන්ගේ රැකියාව සහ වෘත්තීය ජීවිතය ගත කරන්නට. හැබැයි තමන්ගේ අරමුණක් වෙනුවෙන් සහ වෘත්තීය අධ්‍යාපනයක් අපිට දෙන්න පුළුවන් නම් උසස් පෙළ කාලවකවානුවේදී හෝ අපිට පුළුවන් වෙනවා කතිකාචාර්යතුමන් කිව්වා වගේ වෘත්තීය මිනිස්සෙක්ව වෘත්තියට අරමුණක් ඇතුව එළියට දෙන්න. නමුත් අද වන විට අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ අර්බුදය පවතිනවා. ඉතින් ඒකට විසඳුමක් ඇයි කතිකාචාර්යතුමනි අපිට තාමත් ගන්න බැරි වෙලා තියෙන්නේ? ඇත්තටම දැන් මේකේ තියෙන කාරණේ ගත්තොත් දැන් විශේෂයෙන්ම මූලිකම කාරණේ වෙන්න ඕනේ දැන් අපේ ඇඟේ තියෙන දේ හොයාගන්න පුළුවන් ක්‍රමවේදයකට කියන අධ්‍යාපන විශේෂඥයෝ මේක දිහාවට හැරෙන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තාම අපිත් එක්ක දැන් සමහර ලාවට මාස 6න් උසස් පෙළ මම උගන්වනවා. ඒක උගන්වද්දි වැඩිපුරම ඉන්නේ සයන්ස් මැත්ස් කරලා ෆේල් වෙලා ඊට පස්සේ ආයෙ ආපහු S3ක් හරි ගන්න එන අය. එතකොට ඒ ළමයිත් එක්ක කතා කරාම කියන එක තමයි දැන් එයාලට සිංහල උගන්වද්දි මට තියෙන අත්දැකීම තමයි මේ ඒ කියන්නේ ඇයි අපි මේ ආර්ට් නොකරේ අපේ ඇඟේ තිබ්බ ආර්ට් ඇයි අපි ආර්ට් නොකරේ වගේ එකකුත් එනවා. ඒ කියන්නේ අනිත් එක තමයි හැමෝත් එක්කම ඒ කියන්නේ කලාව සම්බන්ධව කතා බහ කරද්දී කලා විෂයන් ගැන කතා කරද්දී එයාලට පොදුවේ ආපහු එනවා. ඒ කියන්නේ කොහේ හෝ තැනක අපිට වැරදුනා වගේ එකක්. එහෙම කාරණයක්. එතකොට මේක ඇත්තටම මට නම් තේරෙන කාරණේ තමයි මූලිකව පොඩි කාලේ ඉඳලම අධ්‍යාපනය හදන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ කුඩා කාලේ ඉඳලම අපි කියන්නේ ළමයෙක්ගේ දැන් ලෝකෙ දිනු රටවල් වල අවුරුදු 2-3 හැකියාවන් හොයනවනේ. හැකියාව තියෙන සීමාවන් හොයනවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ලංකාවේ අධ්‍යාපන රටාව ඇතුළේ ඒ හැකියාව තියෙන එක කුඩා කාලේදීම අඳුන ගන්න ක්‍රමවේදයක් හදන්න.
එතකොට ඒ ක්ෂේත්‍රයේ ඔස්සේ ඉස්සරහට යවන්න පුළුවන් එකකට හදන්න ඕනේ. දැන් ඒක එහෙම කරන්න ගියොත් දැන් වැඩේ තියෙන්නේ මේ සමස්ත සිස්ටම් එකක් ටිකක් ලොකුවට දරුණුවට වෙනස් කරන්න වෙනවා. හැබැයි ටිකෙන් ටික පියවර කීපකින් හරි අපිට වෙනස් කරගන්න තිබ්බනම් මේ සමාජය කියන්නේ මට හිතෙන්නෙම ලෝකේ දැන් අපි තුම අපනයන ආර්ථිකයක් නම් තියෙන්නේ. එතකොට අපනයන බිහි වෙන්න නම් නිෂ්පාදකයෝ ඉන්න ඕනේ. එතකොට නිෂ්පාදකයෝ බිහි වෙන්න නම් නිර්මාණශීලී මනසක් තියෙන මිනිස්සු වෙන්න. එතකොට නිර්මාණශීලී මනසක් තියෙන මිනිස්සු බිහි වෙන්නේ නිර්මාණශීලී අධ්‍යාපනයක් ඇතුලේ. එතකොට අර සිස්ටම් එකෙන් පිට හිතන්න බැරි මිනිස්සුන්ට නිෂ්පාදකෙක් වෙන්න අමාරුයි. නැත්තම් ආපහු සැරයක් රජ රස්සාවක් ඇතුලේ ගාල් වෙලා ඉර වෙලා ඇතුලේ එතන ඉහට දැන් ඇත්තම ගත්තොත් දැන් අපි දැන් උපාධිය අරගත්තට පස්සේ මට හිතිච්ච කාරණේ තමයි දැන් මම ආපහු උපාධියක් අරගෙන ගිහිල්ලා රජෙන් මට අවුරුදු 20 දී රසාව හම්බ වෙන උපාධිධාරීපත් වෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ හම්බ වෙන්නේ. මම හිතන්නේ මම සති දෙකක් තුනක් ඉන්නේ නැති එකේ. ගියා මම ඉන්ටර්විව් ගියාට පස්සෙත් කිව්ව කාරණේ තමයි ඔයා අපරාධේ මේක ඇතුළට එන්නේ මොකක් හරි කරන්න කියලා. මටත් ඒක ඒ වෙලේ අයිඩියා එකක් තිබුණේ නැහැ. මට වෙනස් වෙන්න ඕන අයිඩියා එකක් තිබුණා. ඒ වෙලාවේ මොකද්ද කියන එක මටත් නැහැ. ඒක නම් තාම හොයමින් යන කතන්දරයට ආවට පස්සේ. එතනින් එහාට මට හිතුනේ මේ කියන්නේ මේ උපාධිය අරගෙනත් ඇයි අපි රජයකින් ඒක ඉල්ලන්නේ කියන එක. කියන්නේ මම නිෂ්පාදකෙක් නෙවෙයි වගේ එකක් මට ආවා. එතකොට ආපහු සැරයක් ඒක ඇතුලේ ආපහු මට හිතෙච්ච කාරණේ තමයි දැන් මොනවා කරත් මම මිනිසෙක් විදිහට මට ජීවිතයක් නේ. දැන් කොහේ හෝ තැනක මට අවසානයේ මට ඕන ජීවිතේ නැතුව මම මැරලා ගියොත් ආපහු සැරයක්. ඒක මගේ ජීවිතේට අපරාධ කියන එක. එතකොට ඒක ඇතුලේ මම හැමතිස්සෙම උත්සාහ කරේ. කියන්නේ නිර්මාණශීලීව හෝ වෙනම හිතන්න ඕන මිනිස්සෙක් ඇතුලේ කියන්නේ තමන්ව නිදහස් කරගෙන. කියන්නේ නිදහස්සේ තමන් කියන්නේ පළවෙනිම කාරණේ තමන් ස්වාධීන පුද්ගලෙක් වෙන්න තමන්ගේ තියෙන ආකෘතිය කියන්නේ මේ අපි හිතමු දැන් හිර වෙලා කියන්නේ කොහේ හෝ තැනක කියන්නේ රජයේ රස්සාවකට හෝ එහෙම හිර වෙනවට වඩා තමන්ගේ දෙයක් ගොඩනගා ගන්න උත්සාහ කිරීම ඇතුළේ මතනේ ඒක ඇතුළේ නිර්මාණශීලී මිනිස්සයා බිහි වෙනවායි කියන කාරණේ. එහෙම මිනිස්සු වැඩිපුර බිහි වුණොත් සමාජයක් ඇතුළේ මම හිතන්නේ ඒක ඒ රට නිෂ්පාදන ආර්ථිකයක් කරා යන්න පුළුවන් කියන කාරණේ. ඔව් ඒක අදටත් පිළිතුරක් නැති ප්‍රශ්නයක් විදිහට සමාජයේ තවමත් තනින් තන කතා බහ වෙන ප්‍රශ්නයක් විදිහට ඉතුරුලා තියෙන මොහොතක මේ අපිත් සමග එකතු වෙලා ඉන්න සිංහල භාෂාවේ සහ සාහිත්‍යයේ ප්‍රවීණයෙක්. සාමාන්‍යයෙන් අපි ආඩම්බර වෙනවනේ අපේ රටේ තියෙන මේ භාෂාව ලෝකයේ රටවල් අතරින් තියෙන්නේ අපිට විතරමයි. ඒ වගේම අපේ රටේ ප්‍රධාන භාෂාව වෙන්නේ සිංහල භාෂාව. අපි හරි ආඩම්බරයෙන් කියන හරිම ලස්සන අක්ෂරමාලාවක් තියෙන හරිම සංකීර්ණ ව්‍යාකරණ පද්ධතියක් තියෙන භාෂාවක් තියෙනවා කියලා අපි ආඩම්බරුනාට අපි කවුරුත් අපේ මේ සිංහල භාෂාව මේ අක්ෂර වින්‍යාසය අපිට කොහොමද ලැබුණේ මේකේ ඉතිහාසය මොකද්ද මේ දේවල් ගැන හොයනවා හරිම අඩුයි. ඉතින් මම හිතුවා මේ අවස්ථාවේදී අපගේ කතිකාචාර්යතුමාගෙන් අහලා දැනගන්නට සිංහල කියන භාෂාව අපිට හම්බ වෙන්නේ කොහොමද? ඒකේ ඉතිහාසය මොකක්ද? ඔව් ඇත්තටම දැන් සිංහල හැදෙන එක සම්බන්ධව සිංහල භාෂාව නිර්මාණය වීමේදී මූලිකවම මතවාද දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්දියාවේ මේ නැගෙනහිර සහ බටහිර පැත්තෙන් ආවයි කියන එක. කියන්නේ පාලි හා සංස්කෘත භාෂාවන් ඔස්සේ. එතකොට ඒ දෙපැත්තෙන් ආවයි කියලා මතවාදයක් තියෙනවා. ආය ආපහු අපිට ළඟ දකුණු ඉන්දියාවෙන් ආවයි කියන මතවාදය. එතකොට මේ මතවාද දෙක තමයි තියෙන්නේ ලෝකයේ ඇතුලේ. කියන්නේ සිංහල භාෂාව මේ වඩා ළඟ නැගෙනහිර සහ බටහිර ප්‍රාකෘතයට ඒ කියන්නේ ඉන්දියාවට ළඟයි. මේ පාලි හා සංස්කෘත වලට අනෙක දෙමළට කියන්නේ. එතකොට දැන් හැමතිස්සෙම අපි උපාධි මට්ටමේ උගන්වද්දී කියන කාරණේ තමයි කියන්නේ අපේ සෙල්ලිපි ලක්ෂණ ගත්තොත් දැන් අගත අනගත චතුදිස සගස දිනේ. එතකොට ඒක ආගත අනාගත චතුදිස සංගස දින. එතකොට පාලියට ටැලි වෙනවා ඒක. අනුරාධපුර යුගයේ භාෂාව පාලි භාෂාවත් එක්ක සමාන වෙනවා. ඒත් එක්කම හැබැයි සීගිරිගී භාෂාව අධ්‍යයනය කරාම සීගිරිගී භාෂාව ටිකක් වෙනස් ඊට වඩා. ආය ආපහු දැන් හැමතිස්සෙම මම ළමයින්ට මේ සිංහලේ සම්භවය සම්බන්ධව පාලි හා සංස්කෘතයෙන් අපි ආවාය විජයගෙන් ආවාය කියන කාරණේ කියද්දිම ආපහු සැරයක් සමහර ලාවට දැන් අපි ද්‍රාවිඩ ප්‍රභව මතේ ඛණ්ඩනය කරද්දී අපි කියන තැනක මේ අම්මා අප්පා අයියා අක්කා යන පදාවේ නිකන් ඥාති සම්බන්ධතා පදවලින් වගේ එකක් කියවෙනවා. එතකොට මටම ආව ප්‍රශ්න කරනවා දැන් මම මේ මතවාදයට ආර්ය මතවාදයේ පිළිගත්තා හෝ හැබැයි මට සමහර ලාවට හිතෙනවා අම්මා අප්පා අයියා අක්කා යන පද ඥාති සම්බන්ධයක් වෙන්න බෑ. ඒක ප්‍රභවාත්මක කැලලකට කොහේ හරි
යන්න ඕනේ කියලා ඉවරලා. එතකොට දැන් අපි තහවුරු කරන මතවාදය තමයි ඉන්දු ආර්ය කියන්නේ පාලි හා සංස්කෘත භාෂාව වෙන්නේ අපේ මූලය කියන එක. හැබැයි දැන් මම ටිකක් පරිණතව හිතනකොට මම මැදිහත්ව ආපහු හිතද්දි මට හිතෙනවා දකුණු ඉන්දියාව දැන් ඇත්තටම අර තිබ්බ කිලෝමීටර් ගානක් දකුණු ඉන්දියාවට අපි නොතිබෙන්නේ නැතිනේ. ඒ තිබ්බනම් මේ දකුණු ඉන්දියාව මේක සංකීර්ණ කතන්දරයක්. මේක එච්චර හොඳ එකක් නෙවෙයි. නමුත් මේක තමයි මට හිතන ඇත්තේ. කියන්නේ ඉන්දියාවට ඉරානියෝ එද්දී ඉන්දියාවේ මොකක් හරි භාෂාවක් තියෙන්නේ නැති කතා කරන්නේ. හැබැයි ඉරාන් පොෂ් ඉරානියන් ආවට පස්සේ ඉරානියන් එතකොට මේ තියෙන පව එකත් එක්ක ඉන්දියාවේ තිබිච්ච ලැන්ග්වේජ් එක වෙනස් වෙනවා සංස්කෘත වලට. ඉරානීය භාෂාව පර්සියන් සහ අවස්ථා භාෂාවට ටැලි වෙනවා මේ ඉන්දියාවේ තිබිච්ච භාෂාව. එතකොට ඒ කියන්නේ එතකොට අර ඉන්දියාවේ තිබිච්ච සාම්ප්‍රදායික මූල භාෂාව දන්නේ නැහැ සංස්කෘත තමයි තියෙන්නේ. සංස්කෘත ඉරානීය භාෂාවෙන් ආපු කෑල්ල. එතකොට දැන් ආපහු සැරයක් අපිට ආවහමත් අපේ පේන්නේ පාලි හා සංස්කෘත මොඩලේ තමයි පේන්නේ. හැබැයි මට හිතෙනවා පාලි හා සංස්කෘත වලට කලින් ඇත්තටම දැන් දකුණු ඉන්දියාවත් එක්ක අපි ළඟ තැනකනේ හිටියේ. ඇත්තම කතන්දරේ මේක වහන්න නැතුව කතා කරොත් අපි ද්‍රාවිඩයට හුරු භාෂාවක් කතා කරන්නේ නැති. හැබැයි ඒක විජය හෝ මේ පොෂ් ක්‍රවුඩ් එක ආවහම එක තැනකදී මේක වෙනස් වෙන්නේ නැති. ඕක තමයි මේ කාරණේ තියෙන. සමහර ලාවට දැන් කේරළය හා සම්බන්ධ දැන් ඕකට අපූර්ව කතන්දරයක් කිව්වා මේ චන්නදේශ අපේ මහත්තයා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා කිව්වා මේ රාග සහ තාල අපි හැමතිස්සෙම රාග පස්සේ දුවනවා. ඔය රාග පස්සේ දුවන හැබැයි අපේ ඇඟේ තියෙන්නේ තාල්. තාල් කියන්නේ පොඩි ටැමිල් ගතියට බර එකක්. එතකොට මේ කියන කාරණා. එතකොට මේකේ යම් කාරණාවක් අපිට නිලීනව තියෙන සමහර කාරණා මේක ඇතුලේ ඇති. කියන්නේ ප්‍රභවාත්මක විදියට දැනට අපි පිළිගන්න බහුතරයක් පිළිගන්න මතවාදය තමයි ආර්ය මතවාදය. හැබැයි මට දැන් ආපහු සමහර වෙලාවට හිතනවා මම හිතන්නේ මම මේ ගැන යම් කියවීම් කරද්දි මට එක වෙලාවකට හිතෙන එක තමයි ඊට වඩා වෙනස් කතන්දරයක් මේක ඇතුලේ ඇති කියලා. ඔබ සඳහන් කරනවා ද්‍රවිඩ ආభాෂයක් තියෙනට ඇති කියන කාරණාව. නමුත් බොහෝ තැන්වල පරිශීලනය කරද්දී අපිට කොහෙන්වත් හමු වෙන්නේ නැහැ ද්‍රවිඩ භාෂාවට යම්කිසි සම්බන්ධියාවක් තියෙනවා කියලා. දැන් ආර්ය භාෂා මතවාදයට තමයි ගොඩක් තියෙන්නේ. නමුත් W.F. ගුණවර්ධන වගේ විද්වතුන් කීප දෙනෙක් මේ මතවාදය ගෙනත් තියෙනවා. නමුත් මේක තහවුරු කරන්න පුළුවන් තැනක නැහැ කියන කාරණය. සාමාන්‍යයෙන් අපි දන්න තරමින් ලිඛිත සාක්ෂියක් අපිට හම්බ වෙන්නේ අපිට තිබුණු මුල් භාෂාව බ්‍රාහ්මී අක්ෂර කියලා කියන සංගමිතා තෙරණින් වහන්සේ වැඩම කිරීමත් සමග ගෙනවපු ඒ කලා 18න් එකක් ලේඛන කලාව ඒක බ්‍රාහ්මී අක්ෂර තමයි අපිට හම්බුනේ කියන ඒක තමයි දැනට තහවුරු කරන්න පුළුවන් පරණම ලේඛන ඉතිහාසයක් තියෙන අපිට. හැබැයි ඊට කලින් අපි මොකක් හෝ භාෂාවක් භාවිතා කරන්න ඇතිනේ. ඒ භාෂාව කොහොම වෙන්නේ නැද්ද? ඇයි අපිට ඒකට සාක්ෂියක් නැත්තේ? ලිඛිත සාක්ෂියක් හොයාගන්න අමාරු තාමත්. මේකේ කාරණා යටිපෙළවල් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් ද්‍රාවිඩ දැන් මේ කොහේ තැනක ඒ කියන්නේ මුල් කාලීනව දැන් මේ ආර්යයන් එන්න කලින් කවුරු හරි මිනිස්සු ඉන්නේ නැත්නේ මේකේ. එතකොට අපි වුණ කොයිතරම් සලකනවද කියන කාරණේත් එක තැනක් තියෙනවා. අනිත් එක දෙවෙනි කාරණේ තමයි දැන් මට තියෙන ආපහු ඊළඟ ප්‍රශ්නේ තමයි මේ දැන් මිහිඳු හාමුදුරුවෝ ඇතුළු පිරිස ලංකාවට වැඩම කරනවානේ. වැඩම කරුවට පස්සේ දැන් මුල් කාලීනව අටුවා 27ක් ගැන කියනවා ඉඩප්පදිකාරම ගැන. මහා අට කතාව, මහා පච්චරිය, කුරුන්දිය, අන්දක සංකේපය වගේ අට කතා කීපයක්. එතකොට මේ අටුවා ගෙනාවට මේ හෙළටුවා වල මේ හෙළටුවා ටික නැහැ. පසු කාලේ මේක හෙළටුවා නැති දැන් ඒවයි ශේෂයන් තියෙනවා. ශේෂයන් තියෙන්නේ දැන් ලකුණ්ඨකෝ අදානිහි ඒ ওই වගේ තැන් ඒක සිද සංගරාවේ සමහර තැන්වල තියෙනවා. තමා වර්ධස නොදිස්නේ මෙරමාදෝ සිස්නේ මේ පුරාණ මයුර සංදේශය කියලා. එතකොට අටුවා වලින් ගත්ත කෑලි ඉතුරු වෙලා තියෙනවා. හැබැයි සිංහල හෙළටුවා ටික නැහැ. හෙළටුවා ටික නැති වෙන්න ප්‍රධාන හේතුවක් එකක් තමයි මේ දැන් තේරවාද මහායාන ගැටුමේදී එක තැනකදී මහා විහාරය ගෙන්නවනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ගෙනාවට පස්සේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ හෙළටුවා වලින් මේවා අටුවා නිර්මාණය කරනවා. පාලි අටුවා හදනවා. පපංච සූදනීය සමන්ත භාෂාදිකාව ඒ ටික හදනවා. හැබැයි ඒ අවසන් වුණාට පස්සේ අර හෙළටුවා හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මොකක් හෝ තැනක අභාවයක් යනවා.
මොකද මේ මුල් කාලීනව අපේ තේරවාද මහායාන දෙකම තිබ්බනේ. බෞද්ධ දර්ශන දෙකම තිබ්බා. ඒ දෙකම තිබිලා එක තැනකදී ප්‍රබලයා විසින් එක වෙලාවකදී මහායානය ප්‍රබල වෙනවා, අනිත් වෙලාවේ තේරවාදී ප්‍රබල වෙනවා. අවසානයේ මහායානය මේ රටින් නැති වෙලා යනවා. එතකොට තේරවාදී ඉතුරු වෙනවා බුද්ධඝෝෂ හාමුදුරන්ගේ ඇතුළු කණ්ඩායමේ මේ කොටස. ඉතින් ඒකත් එක්ක මොකක් හෝ ඉතිහාසය නෂ්ට ප්‍රාප්ත වුණාද, මොකක් හෝ මේ යම් කාරණා මේක ඇතුලේ සංගවිච්ච කාරණා විදියට තියෙනවා. දැන් අපේ වැඩසටහන පටන් ගැනීමේදී අපි ඉදිරිපත් කළා ගීතයක්. මේ ගීතය අපිට බොහොම හොරු පුරුදු ගීතයක්. අපි වෙනත් භාෂාවකින් මේ ශ්‍රවණය කළේ. ඒක සංස්කෘත භාෂාවට පරිවර්තනය කරන අවස්ථාවේදී සාමාන්‍යයෙන් අපි අපේ භාෂාවේ තියෙන වචන ඒ විදිහටම වෙන භාෂාවකට හරවද්දී ඒ තනුවටම ගැයීමේ අපහසුතාවයක් එනවා. ඒ කියන්නේ භාෂා දෙකක් අතර තියෙන වෙනස නිසා. නමුත් කතිකාචාර්යතුමනි මේ ගීතය ඔබ ඒ තනුවට කිසිම හානියක් නොවන ආකාරයෙන් ගීතයේ ඒ අර්ථයම වෙනත් භාෂාවකින් ඉදිරිපත් කළා. එතන මොකද්ද තියෙන සුවිශේෂීත්වය? මුලින්ම ඇත්තටම දැන් මේකෙදි මුලින්ම සුනිල් මහාචාර්ය සුනිල් ආරියත්නයන්ට සහ සුනිල් දිසිංහයන්ට ඔවුන්ගේ ගෞරවය මේ නිර්මාණය මම හිතන්නේ චන්දදේශප්‍රිය මහත්තයා සුනිල් සර්ට කිව්වහම සුනිල් සර් කියලා තිබුණා මේක අවසරය අරන් දෙන්නම් මේ ගීතයට මේ කියන්නේ මෙහෙම කරන්න කියලා වෙලා ඒක මුලින් මතක් කරලා ඉන්න ඕනේ. එතකොට දැන් මේ භාෂාව මට හිතුනේ මේ කියන්නේ දැන් මේක සංස්කෘත භාෂාවේ සංස්කෘත කියලා කියන්නේ ඉන්දියාවේ තිබිච්ච මුල්ම භාෂාව. එතකොට දැන් ඒ කියන්නේ ඉරානියන් ඉන්දියාවට ඇවිල්ලා ටික කාලයකට පස්සේ ඉන්දියාවේ භාවිත වෙච්ච භාෂාව. එතකොට සංස්කෘත වලින් තමයි ඔය මහාභාරතයේ රාමායනය වගේ පොත් රචනා වෙන්නේ. එතකොට අනිත් එක රිග් යජුර් ශාම අතර්වන වේද හතර හැදෙන්නේ. එතකොට ලෝකේ අනිත් සාහිත්‍ය වලට වඩා මේක දියුණු සාහිත්‍යයක් වෙනවා ආරම්භයේදී. කියන්නේ සමහර ලාවට මේ මිනිස්සු තැන් වල එකතු වෙලා දැන් අපේ එහෙම දැවැන්ත සාහිත්‍යයක් ආරම්භකම කාලේ නැහැ. හැබැයි ඉන්දියාවේ තියෙනවා මහාභාරතයේ දැන් හැන්දෑවට ওই සෝමපානයේ මේගොල්ලෝ කරලා ඉවර වෙලා තැන් වල එකතු වෙලා කරන කතා මහාභාරතයේ විදියට එනවා. රාමායන විදියට. කියන්නේ මහා දැවැන්ත කෘතිනේ. එතකොට එහෙම දැවැන්ත සාහිත්‍යයක් තිබිච්ච භාෂාව තමයි මේ බේස් එක. මේ ප්‍රධාන භාෂාව එක කාලෙකදී ඉන්දියාවෙන් අතුරුදන් වෙනවා. මේක කියන්නේ සංස්කෘත භාෂාව තමයි පස්සේ කැඩිලා ප්‍රාකෘත භාෂාවට පයිශාචි හින්දි ඒව හැදෙන්නේ සංස්කෘත වලින් කැඩිලා. එතකොට දැන් ඒකෙදි මට පේන කාරණා දෙකක් තිබ්බා සංස්කෘත භාෂාව අභාවයට යන්න. සංස්කෘත භාෂාව එකක් තමයි ඉන්දියාවේ දැන් මුල් කාලීනව සාමාන්‍ය මිනිස්සු සාහිත්‍යයට එකතු වුණා. හැබැයි ඕකේ ආවා මේ පාණිනි කියන ව්‍යාකරණඥයෙක්. ඒ කාලේ මහා බොහොම සරලයි. සංස්කෘත භාෂාවේ ග්‍රැමර් එක ව්‍යාකරණය තරම සංකීර්ණ නෑ. එතකොට පාණිනි හදනවා අෂ්ටාධ්‍යායී කියලා පොතක්. පාණිනි මේ අෂ්ටාධ්‍යායී පොත ලිව්වට පස්සේ සාමාන්‍ය මිනිස්සු සාහිත්‍යයට ආයි සම්බන්ධ වෙන්නේ නෑ වැඩිපුර. ඇයි අර ව්‍යාකරණ සංකීර්ණයි. ඔව්. සංකීර්ණ වුණාට පස්සේ සාමාන්‍ය මිනිස්සු අතෙන්ට ටිකක් බය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකත් එක්ක ඉන්දියාවේ එක පැත්තකට කියන්නේ මේ භාෂාවට කියන්නේ සංකීර්ණ භාෂාවත් එක්ක ටිකක් වෙනස් වෙන්න පටන් ගන්නවා ඉන්දියානු සාහිත්‍යය. අනිත් එක තමයි දැන් නාට්‍ය ගත්තාම ඉන්දියාවේ දැන් ගත්තොත් රත්නාවලී නාටිකාව, මෘච්ඡ කටිතාව ඔය ගත්තොත් මේවයි මේ සංස්කෘත කතා කරන්න පුළුවන් රජවරුන්ට සහ බ්‍රාහ්මණයන්ට විතරයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට සංස්කෘත කතා කරන්න තහනම්. ඒගොල්ලෝ කතා කරන්නේ ප්‍රාකෘත. ඒ කියන්නේ අර දැන් අරක දෛවනාගරි කියලා කියන්නේ සංස්කෘත වල දේවනාගරි කියන්නේ භාෂාවෙත් උස් පහත් එක. එතකොට සංස්කෘත උසස් අයට ප්‍රාකෘත පහළ අයට. එතකොට ඔය බෙදීමම වෙන්නේ නැති පස්සේ කාලෙක සංස්කෘත නැති වෙන්න බලපාන්න නැත්තේ. කොටස ඉවත් වෙන භාෂාවත් එහෙම යන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව 90% විතර පොදු ව්‍යවහාරයත් එක්ක එනවා. අරගොල්ලෝ සිස්ටමැටික් භාෂාවක හිර වෙනවා. අවසානයේ සාමාන්‍ය මිනිස්සු අතනේ භාෂාව තීරණය වෙන්නේ. ඒ නිසා ඒක බොහෝ දෙනාගේ භාවිතය. ඒ කියන්නේ මහා දැවැන්ත සාහිත්‍යයක් තිබිච්ච සංස්කෘත භාෂාව තමයි ඔය මෙන්න. එතකොට දැන් මේ වැඩේ දැන් මේ භාෂාව සමහර වෙලාවට ඉන්දියාවේ යම් ප්‍රාන්ත කීපයක තියෙනවා. ප්‍රාන්ත කීපයක තිබුණාට ඉන්දියාවේ මේ වැඩේ ඒ කියන්නේ මේ සංස්කෘත හින්දි සින්දු සංස්කෘතයට නගන එක මේ පංකජ් ජා කියලා ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්දියාවේ පටන් ගන්නවා. පංකජ් පටන් ගත්තාම බන්දෝපාධ්‍යාය කියලා කෙනෙක් ඉන්දියාව මම පොඩි අවධානයක හැමතිස්සෙම මේ ලැන්ග්වේජ් එකත් එක්ක ඉන්න හන්ද මම හැමතිස්සෙම ඉන්දියාවේ ඔය වාර්තාවලි කියලා වැඩසටහනක් තියෙන සංස්කෘත භාෂාව යන. ඔව්.
ඒක බලනවා වාර්තාවලියක බලන ගමන් මේ සංස්කෘත සින්දු හින්දියට හැදෙන ඒවා ගැන පොඩි අවධානයක් හිටියම. එතකොට ඒකෙදි තමයි මට තේරුනේ කියන්නේ හින්දි සහ සංස්කෘත ටච් එක බොහොම දරුණුවට තියෙනවානේ දැන් ඒගොල්ලන්ගේ මුල් භාෂාවනේ. ආයෙ මට හිතුණා දැන් ඒක එහෙම තියෙනවා නම් දැන් අපෙත් බලපෑමක් තියෙනවානේ. එතකොට ඒ බලපෑම සංස්කෘතවල තියෙනවද කියලා ඒගොල්ලෝ. ඊට පස්සේ භාෂා වචන අරගෙන මේකත් එක්කම පරිවර්තනය කරාට පස්සේ පොඩ්ඩක් ගිටාර එකත් එක්ක උත්සාහ කරනකොට මම හිතන්නේ ඒ ටෝන් කලර් එක එන්න පටන් ගත්තා. මම හිතන්නේ ඒක මට හිතෙනවා දැන් ඉතින් මේ සම්බන්ධතාව මේ පවුල් අතර තියෙන සම්බන්ධියාව මේ ගීතය ඇතුලේ තියෙනවා කියලා ඉවරලා. අර ඉතිහාසයෙන් ගලාගෙන ආව බොහෝ දෑ එක්තැන් එක තැනක් විදිහට අපිට ගීතය හඳුන්වන්න පුළුවන්. දැන් කතිකාචාර්යතුමනි අපි සිංහල භාෂාව හා සාහිත්‍ය ගැන කතා කරද්දී බොහෝ ගැඹුරු පරතරක් නොමැතිව අපිට කතා කරන්නට තියෙනවානේ. ඒක අපිට පැයකින් දෙකකින් සීමා කළ වැඩසටහනකින් කතා කරලා ඉවර කරන්න බැරි තරම් මහා දරුණු පරතරයක් තියෙන අවස්ථාවක්. නමුත් අපේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ අපේ මේ භාෂාවට අපේ මේ සාහිත්‍යයට දීලා තියෙන තැන බොහොම සෝචනීයයි කියන්නත් පුළුවන් එක් අවස්ථාවක. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්න දරුවෙකුට භාෂාව ආගම සහ සාහිත්‍ය අනිවාර්ය කරනවා. නමුත් එතනින් පස්සේ සියලු දෙනාටම භාෂාව ආගම සාහිත්‍ය කියන මේ තුනම අතෑරිලා යනවා. ඉතිහාසයත් ඒත් එක්කම අතෑරලා යනවා. මේ தত্ত্বය ඇයි කතිකාචාර්යතුමනි අපිට මේ උදා වෙලා තියෙන්නේ? ඒක කියන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ගුරුවරයෙක් විදියට එන්න කලින් මම හිතන්නේ ඒක මම ඇතුළෙන්ම ආපහු ආවොත් දැන් කැම්පස් එකට ගිය ගමන් මම මුලදී හිතනවා මේ සිංහල මන් තෝරගන්නේ නැහැ. ගියාම මගේ ඔළුවට එන්නේ දැන් අනිත යාළුවෝ හැම එකම මේ තෝරගන්නවා මේ අපරාධ විද්‍යාව මාස් කොම් දැන් නම පොෂ් නිසා දැන් සිංහල කිව්වා අයියෝ සිංහලද වගේ එකක් එනවා. දැන් මගේ ඔළුවටත් එන්නේ ඒක. මම ඩබල් AT කරනවා. ඩබල් AT තුනම ක්වොලිෆයිඩ් වෙලා මම මේක මං අතරේ යම් තරගයක මං ඇතුලෙන් එනවා මට ප්‍රශ්නයක්. මගේ හැකියාවන් සහ ජීවිතයේ ඉලක්ක කොහෙටද තියෙන්නේ කියලා. එතකොට ඒකෙදි තමයි මම තීරණය කරන්නේ ආපස්සට කෙසේ හෝ වේවා මම එන්න ඕනේ කලාව පැත්තට. එතකොට භාෂාව සහ කලාව මට හිතුනේම සිංහල වගේ විෂයක් හැමෝම ඉගෙන ගන්න ඕනේ වගේ එකක් මට මුලින් දැනෙන්න ගත්තේ. ඒ කියන්නේ මම ආපහු මං ඇතුළට ගිහිල්ලා ප්‍රශ්න කරද්දි මගේ ඇඟේ තියෙන්නේ මොනවද කියලා ගත්තාම මම ආර්ට් නම් කලාව පැත්තට නම් මම බර මං ඇත්තටම භාෂාව පැත්තේ ඉන්න ඕන වගේ එකක්. ආය අනිත් පැත්තට ආවහම මට අනිත් පැත්තෙන් ආවහම තේරිච්ච කාරණේ තමයි ඉගෙන ගනිද්දී දැන් මම වගේම ආපහු අනිත් වෙනුත් හිතනවා ඇතිනේ. ලංකාවේ උසස් පෙළ ගියාට පස්සේ සිංහල තෝරගන්නේ නැහැ ලේසියකට. එතකොට සිංහල තෝරගන්නේ නැහැ සහ විශේෂයෙන්ම මාස 6 උසස් පෙළ කියන්නේ ජොබ් වලට යද්දිත් සමහරු ඕනේ නැහැ සිංහල නැතුව යන්න පුළුවන් වගේ එකක් එනවනේ. දැන් ඒකෙදි මම කියන කාරණේ තමයි මූලික කාරණේ භාෂාව හරියට මව් භාෂාව වෙන මොකුත් ඕනේ නැහැ. මව් භාෂාව හරියට දන්නේ නැත්නම් ජීවිතේ කොහේ හරි ඒක ෆේල් එකක්. ඒක කොහේ හෝ තැනක අපිට හිස්කමක් ඉතුරු කරනවා. ඒ කියන්නේ මව් භාෂාව දැන් අපිට මව් භාෂාවට එහෙම ඇඟැලුම්කමක් නැහැනේ. ඒක එහෙම එකක් නැහැ. හැබැයි මොනවා කරත් ඒක ඇතුලේ يعني පුද්ගලික ජීවිතයට ගියාට පස්සේ නිකන් සරලව අපි හිතන්නකෝ. දැන් අපේ ජීවිතේ කොහේ හරි ලියුමක් ලියා ගන්න ගිය තැන භාෂාවේ ගලප ගන්න කොහේ හරි තැනක වෙන මොකුත් ඕනේ නැහැ. දරුවෙකුට සිංහල ටිකක් උගන්වන්න ගියාම දෙමව්පියෝ කොච්චර ඒක ඇතුලේ කොච්චර අසන්න දුක්තාක්‍යාතයක්. දැන් අර අපි කිව්ව කාරණේ තමයි කියන්නේ සිංහල උක්තාක්‍යාත පුළුවන් කී දෙනාද ඉන්නේ? ව්‍යාකරණ රටා කියම්. එතකොට භාෂාව එක පැත්තකින් ඕනෑම මොකද ඒක මිස් වෙච්ච තැන මං හරි බොහොම ආඩම්බරෙන් කියන්නේ දැන් මම සිංහල විෂය කියන්නේ සාහිත්‍ය පැත්තේ ඉන්න මිනිහෙක් කියන එක මං හරි දැන් මම බොහොම ගෞරවාන්විතව ඒක පාවිච්චි කරන එකක්. මොකද මිනිහෙකුට භාෂාව හා සාහිත්‍යය නැතුව මුකුත් කරන්න බෑ. ඒක ජීවිතේ කොහේ හරි තැනක හම්බ වෙනවා. ඒ භාෂාව සහ සාහිත්‍යය නැති තැන මිනිහෙක් ෆේල්. දෙවෙනි කාරණේ තමයි ඒක ඇතුලේ දැන් භාෂාව හා සාහිත්‍යය ඇතුලේ කියන්නේ දැන් සිංහල හරියට දන්න මිනිහෙක් මං කියන්නේ කවදාවත් ජාතිවාදියෙක් වෙන්නේ නැහැ. ඒක එහෙම කියන්නේ සිංහල කියලා කියන්නේ ජීවිතේ ගැඹුර ගේන විෂය. කියන්නේ සිංහල ඇතුලේ සාහිත්‍ය කියා දෙනවනේ. එතකොට සාහිත්‍ය කියා දෙනවා කියලා කියන්නේ සාහිත්‍ය කියන්නේ මානව ජීවිතේ ගැඹුරුම තැනනේ. එතකොට සාහිත්‍ය ඇතුලේ අපි හුරු කරනවා ජීවිතේ මේ
ජීවිතය දිහා ගැඹුරින් බලන්න. දැන් අපි කියනවනේ හැමතිස්සෙම දැන් නිර්මාණයක් ගත්තාම මේ කාරණේ වැදගත් මේකක්. ඒ කියන්නේ නිර්මාණයක් ගත්තාම ඔයාට ඕන විදිහට ඔයා ਵਿਚාරය කරන්න මම මට ඕන විදිහට ਵਿਚාරය කරන්නම් කියලා ඉවරලා. දැන් සරලව ගත්තාම සමහර නිර්මාණ සම්බන්ධයෙන් නිර්මාණකරුවොත් එහෙම කියනවනේ. ඔයාට දැනෙන ਵਿਚාරය ඔයා කරන්න මම මට නෑ. සාහිත්‍ය විචාර මූල ධර්මයක් ලෝකයේ ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ නිර්මාණයක් ගත්තාම සාහිත්‍ය නිර්මාණයක් සර්වකාලීන වෙනවා. ඒක පළවෙනි පොයින්ට් එක. හැම කාලයක එකම විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් පොදුවේ ගත්තොත් අද දැන් ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කරන්නා නවකතාව අදටත් දැනෙනවා, හෙටටත් දැනෙනවා, අනාගතයටත් දැනෙනවා. යම්කිසි නිර්මාණයක් පළවෙනිම කාරණේ තමයි යම්කිසි නිර්මාණයක් කෙටි කාලයක් තිබිලා අභාවයට යනවා. එක කාලෙක උණු කැවුම් වගේ විකිනලා කාලෙකදී නැති වෙලා යනවා නම් ඒක සාර්ථක නිර්මාණයක් නෙවෙයි. ඔව් අනිත් එක ඇනා කරන කතාවේ තියෙන ඒ සාරාංශය ගත්තාම ඒ පසුබිම එදත් තිබුණා අදත් තියෙනවා වර්තමානයේත් තියෙනවා. මම හිතන්නේ මේ පසුබිම එන්න වර්තමානයේදී වැඩි වෙන එකක් තමයි වෙන්නේ. එතකොට දැන් ඒ නිර්මාණයක් ගත්තාම සර්වකාලීන වෙන්න ඕනේ. ඊළඟට අනික් කාරණේ තමයි ඒ කියන්නේ අමුවෙන් කියන්න බෑ. දෙවෙනි එක තුන්වෙනි කාරණේ තමයි නිර්මාණකරුවා මැද්දේ පෙනී හිටින්න බෑ. දැන් කාවිශේකරේ එක තැනක තියෙනවා මේකෙදි කාවිශේකරේ තොටගම රාහුල හඳුරු කියනවා මේ වයසක බමුණෙක් සහ තරුණ බැමිණියක් අතර ප්‍රේම සම්බන්ධයක් කසාදයක් සිද්ධ වෙනවා. ඒ අතරේ තරුණ කොල්ලෙක් මේ බැමිණියට හමු වෙනවා. ඒ හමු වෙන තැනදී ඒ කවියෙන් පස්සේ ඊළඟට තොටගම රාහුල හඳුරු කියනවා මේ ලෝකයේ තෘප්තිමත් නොවන 16 දෙනෙක් වෙති කියලා එයා කියන්න පටන් ගන්නවා. එතකොට නිර්මාණකරුවා කතාව ගොඩනගනවා මිසක් යා මැද්දේ පෙනී හිටින්න බෑ. දැන් මේක ගත්තාම ඔඩියන්ස් එකේ ස්ටේජ් එකක් හදලා ඉවර වෙලා ස්ටේජ් එක මැද්දට දැන් තොටගම රාහුල හඳුරු බහිනවා. ඒක උනාට පස්සේ අර ප්‍රේක්ෂකයාට බාධාවක්. ඒ නිසා සාහිත්‍ය විචාරය කියන කාරණේ තමයි නිර්මාණකරුවා නිර්මාණයේ මැද්දේ පෙනී නොසිට යුතුය. අනිත් කාරණය නිර්මාණකරුවාට නිගමන දෙන්න බෑ. ගැහැණු කවුරුද වරද නොබැඳෙන. තොටගම රාහුල හඳුරේ වචනේ දාපු ගමන් තොටගම රාහුල හඳුර ෆේල්. එයාගේ මතවාදය අනිත් පැත්තට අහු වෙලා ඉවරයි. ඒ කියන්නේ එයාගේ මතේ සමාජගත කරන්න හදුවා වගේ එනවා. ඒ කියන්නේ දැන් එතකොට දැන් සාහිත්‍ය විචාරයේ දින කාරණේ තමයි. එතකොට නිර්මාණකරුවාත් කාන්තාව නිකම් පහලා දැක්කා වගේ එකක්. එතකොට නිර්මාණකරුවා හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕනේ. තමන්ගේ නිගමනයේ නොදී ඉන්න. නිගමනයේ ඉන්න. එතකොට ඔය කියන කාරණා එක. ඒ කියන්නේ නිර්මාණය අනිත් එක තමයි අපිව ප්‍රකම්පණය. දැන් අම්මා ගැන සින්දු 100ක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ අම්මා ගැන අලුතින් ගීතයක් එනවා නම් ඒ ගීතය අර අම්මාගේ ගීතයට වඩා සියලට වඩා වෙනස්ව දැනෙන්න ඕනේ. අපේ ඇස්වලට කඳුළු ගේන්න පුළුවන්. ඒව තමයි මේ ඉතින් ඔය කියන නිර්මාණ ඔය කියන මේ කාරණා ටික එකතු වුණාම තමයි හොඳ නිර්මාණයක් තියෙන්නේ. ඒකට විචාරයක් කරනකොට කියන්නේ නිර්මාණයක් විචාරය කරද්දී ඕක තමයි බේස් එක. ඒ කියන්නේ අපේ හුඟ දෙනෙක් මේක කියවලා නැහැ. කියන්නේ නිර්මාණ කරන්න එන්නේ නිර්මාණ විචාර මූල ධර්ම කියවලා නැතුව සාහිත්‍ය පොතපත හදාරන්න නැතුව ඕක තමයි අපිට තියෙන අර්බුදේ. දැන් මෑතක බිහි වෙන නූතන ගීතවලට නෑනේ සතර අතපිත විහිද විකසිත මලේ මල්මී බමනේ උරුදක. කියන්නේ ඒ සුළු කලෙකු දාපතේ භාෂාව නැහැ. රත්නශ්‍රීට ආවහම රත්නශ්‍රී කවියක් ලියන්න ආවහම රත්නශ්‍රීගේ කවියක් ඇතුලේ තියෙනවා නූතනයයි සම්භාව්‍ය සාහිත්‍යය දෙකම එකට ගෙන තැන. දැන් උදාහරණයක් මම කියන්නම් මේ වංකගිරියට මාරු වීම එකේ යනවනේ යා කැලේට මේ සැමියා දුර ප්‍රදේශයකට යනවා. යන ගමන් පවුලට කියනවා මේ පොඩි උන්ව බලා ගන්නයි ඉස්කෝලේ එක්ක යන්නයි ලෙඩ දුකට පිහිට වෙන්නයි කුණු බැනුම් අසා ගන්නයි දිව විකා බරාදින්ටයි නවතින්න බිසව නගරේ මේ කුලි මාලිගාවේ. එතකොට දැන් පට්ට සරලයිනේ වචන ටික. නවතින්න මේ කුණු බැනුම් අසා ගන්නයි දිව විකා බරාදින්ට. හැබැයි රත්නශ්‍රී ඊළඟ වර්ස් එකට යනකොට කියනවා කිරි ශිරාවෝ සියක් ඉල්පි කුෂල ඇමට ඇදියෙත්මයි. කිරි ශිරාවෝ කිරි නහර සිය ගානක් ඉල්පිලා කෙට්ටු පපුවට. එතකොට සංස්කෘත තියෙනවා. එතකොට රත්නශ්‍රීගේ සම්භාව්‍ය සාහිත්‍යය එනවා. කිරි ශිරාවෝ සියක් කිල්පි කුෂලෑමට ඇදියෙත්මයි. ඊළඟට කෞසලමින කියවලා තියෙනවා. පිය යුරෝ දෙදෙන හොරහින් බිම බලාගෙන හඬත්මයි. කෞසලමිනේ 12 වෙනි සර්ගේ 544 වෙනි කවිය තියෙන්නේ පබාවතී දිහාව සරාගී බලාගෙන හිටපු එක. හැබැයි මේ ගෑනු කෙනා දරුවොත් එක්ක කර්කශව ඉන්න තැන එයාට වෙනවා හැංගීම් දැනීම නැතුව ඉන්න. එතකොට අර සරල වචන ඇතුලේ සම්භාව්‍ය සාහිත්‍ය කියවලා එයා උඩු යටිකුරු කරනවා අනිත් පැත්ත. අන්තිම තමයි දර්ශනය. නුඹ නොදෙම් මෙතර රටට දරු නොදෙම් වාල්කමට. උඹ මම පිට රටට දෙන්නෙත් නැහැ. දරුවෝ වාල්කමට දෙන්නෙත් නැහැ. ඇඟ මස පුදා රකින්නයි.
වෙස්සන්තර ජාතිකට ඇටැක් කරනවා. ඇඟ මස පුදා රකින්මයි නොපුරම් මෙහෙත් පෙරුම්දම්. උඹලව දන් දීලා මම පාරමිතා පුරන්නේ බුදුන්ට ඕන නුඹලා මට නිවන් මඟ කියලා. බුද්ධත්වය අනිත් පැත්තට කියනවා ආත්මාර්ථයක් නෙමෙයි පරාර්ථයක්. ඒ කියන්නේ ඒ සාහිත්‍යය කියන්නේ සාර්ථක නිර්මාණ කරුවෙකුගේ තියෙන්න ඕනේ ජීවන දර්ශනය සහ භාෂාමය හැකියාව. ඒ කියවීම් ටික එන්නේ සාහිත්‍යය තුලින්. විතර පුළුවන් පුළුල් පරාසයක් විහිදෙන කතාවක් එක වචනයකට එක පද කොටසකට ගලපන්න. නමුත් අද වන විට බොහෝ රූපවාහිනී මාධ්‍ය, බොහෝ ගුවන් විදුලි මාධ්‍ය, සමාජ මාධ්‍ය එකිනොකී සෑම මාධ්‍යයක් ඔස්සේම නවකතාවක් කවියක් ගත්තත් අද වෙන විට බොහෝ සරලව සියලු දේ ලියන්නට උත්සාහ කරනවා. ඉස්සර තිබුණු නිර්මාණවල ශෘංගාරය, රාගය, ප්‍රේමය, විරහව මේ සියලු දේ බොහොම ව්‍යංගෙන් හරිම රසවත්ව සරලව ඉදිරිපත් කළා. නමුත් අද වෙන විට අමුවේ ප්‍රකාශ කිරීමක් තමයි අපිට මොන නිර්මාණය ගත්තත් අත්දකින්න ලැබෙන්නේ. මේ తত্ত্বය ඇයි අපට මේ ලංකාවේ සාහිත්‍ය තුල පාලනය කරන්නට බැහැ? පළවෙනි කාරණේ තමයි ඒ කියන්නේ භාෂාව සම්බන්ධ. ඒ කියන්නේ ලංකාවේ අර ආයේ එකක් තමයි අධ්‍යාපනය ඇතුලේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මිනිස්සු අර යාන්ත්‍රිකව දුවන එකත් එක පැත්තකින් බලපානවා. අනිත් එක තමයි අර දැන් අපි භාෂාව ඇතුලේ ඇත්තටම භාෂාවට ලොකු තැනක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ ආර්ථික අර්බුදයත් එක්ක අපි භාෂාව නිකන් වැඩක් නැති එකක් වගේ එකක් හිතනවා. එතකොට අපි කවුරුවත් හිතන්නේ නැහැ. දැන් ඇත්තටම ඉන්දියාව වගේ රටක් දෙවනියට මන්ද දෙවනියටද පළවෙනියටද කියලා කියන කලාව ඇතුලේ මේ මිනිස්සු ගොඩ එනවනේ. නමුත් අපි ඒක තාම ගොඩනගා ගත්තේ නැහැ. කියන්නේ කලාව ඇතුලේ මිනිස්සුන්ට යන්න පුළුවන් වපසරිය තියෙනවනේ. ඒ කියන්නේ වෙන මුකුත් ඕනේ නැහැ. කලාව කියන්නේ භාෂාව. ඇත්තටම භාෂාව ඇතුලේනේ සමස්ත කලාව ගොඩනගන්නේ. ඒකට භාෂාව හරියට හැදෑරුවා නම් සමාජයේ හැමෝටම හරියාකාරව හදාරන්න තිබ්බනම් ඒක ඇතුලේ කලාව ගොඩ නැගෙනවා විවිධ අංශ ගොඩ නගන්න පුළුවන් ඒ සීමාව ඇතුලේ කියන්නේ කලාවේ චිත්‍රපටි සිනමා කර්මාන්තය සංගීත කර්මාන්තය අපි ඒ එකක්වත් අපි හරියට තාම ගොඩ නගලානේ. එතකොට ඒ ඔය කියන සීමාව ගොඩකට යන්න පුළුවන්. එතකොට ඔතෙන්ට අපි ඔන්න ඔතෙන්ට ඔය පරාසය අපි හඳුනගෙන නැහැ. එතකොට ඕකට ගුරුවරුත් වගේ කියන්න ඕන. ලංකාවේ ඒ කියන්නේ සමහර ළමයිගේ අහුවාම පළවෙනි කාරණේ තමයි මේ ගුරුවරු එපා කරලා තියෙනවා. ගුරුවරු එපා කරලා තියෙන්නේ ප්‍රධානම කාරණේ ගුරුවරු මේ සබ්ජෙක්ට් එක හරියට ගන්නෙ නැහැනේ. ගුරුවරු විෂය මේ කියන්නේ මේ විෂය හරියට සමහරු භාගයට මොකෝ තමගේ රස්සාවට කරන වැඩේ හඳ කරනවා. මේක ඇතුලේ ඇත්තටම සිංහල හරියට ඉගෙන ගන්න යම්කිසි බේස් එකක් ඕනේ. පදනමක් ඕනේ පාලි සංස්කෘතත් එක්ක. එතකොට ඒක හරියට වැටුනොත් භාෂාව ඇතුලේ වෙන තැනක් අහු වෙනවා. දැන් මට හිතෙන ඒක එක කාරණයක්. එතකොට භාෂාව ඇතුලේ ගුරුවරු අපි අර්බුදයට ගිහිලා තියෙනවා. අනිත් කාරණේ තමයි භාෂාව ඇතුලේ අර්බුදයක් තියෙනවා. භාෂාව ඇතුලේ අර්බුදේ තමයි දැන් මට කියවුවාම තේරෙන එක තමයි දැන් සමහර දැන් සිංහලයේ ගන්නකො සමාස ගත්තාම පාලියේ සංස්කෘතයේ තියෙන සමාස ටික තමයි මේ කොපි ගහලා පාලියට ගන්නෙ. හරිද? දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් කර්මධාරය සමාසය, අව්‍යය විභව, තත්පුරුෂ බහුව්‍රීහි ඔය කියන සමාස ටිකම තමයි අනිත් පැත්තට මේ අව්‍යය විභක්ති විශේෂණ අන්‍යාර්ථ දකාරාර්ථ විදියට ගේන්නේ. ඒතකොට මව් භාෂාව වලින් ආපු ඒවා ගත්තට කමක් නැහැ. ඒ වායේ තියෙන එක එහෙම් පිටින්ම ගෙඩි පිටින් ගන්න හොඳ නැහැ. දැන් මට ගත්තාම පේන කාරණේ තමයි සිංහලයේ අව්‍ය සමාසය ඇත්තටම නැහැ. උපසර්ග ටිකම තමයි කොපි ගහලා අව්‍ය සමාසය කියලා කියන්නේ. එතකොට සිංහලයේ දැන් මව් භාෂා පාලි භාෂාව වලින් ඕවා ගත්තට කමක් නැහැ. හැබැයි තියෙන අංග විතරක් ගන්න නැති ඒවා ගන්න එපා. එතකොට ඒක අයින් කරලා ලංකාවේ හරි ව්‍යාකරණයක් තාම ගොඩනගලා නැහැ. එතකොට උක්තාක්‍යයත් අපේ තාම තියෙන පොළොන්නරුවේ උක්තාක්‍යයත් වාක්‍ය රීති ටික. ඒ කියන්නේ සිංහලයේ පොළොන්නරුවේ ඉඳලා වාක්‍ය අපි උක්තාක්‍යයත් ලියන විදිහ සරල වේගෙන් ආවා. සරල වේගෙන් ආවට පස්සේ ඒක මහනුවර යුගයේදී වල් වැදිලා උන්වහන්සේ යනවාය කනවාය බොනවාය එහෙම කී හදලා අන්තිමේදී ඔය ආවනේ මේ පුවත්පත් ආපු කාලේ අපි කර වැඩේ තමයි මේ බෞද්ධ ක්‍රිස්තියානියකේදී බෞද්ධයෝ කර වැඩේ තමයි මේ ලියන පොඩි ලේඛන සම්ප්‍රදායක් හදාගත්තා. ඒ ලේඛන සම්ප්‍රදාය දැන් ඒගොල්ලන්ට මොකක් හරි වාක්‍ය රටාවක් හදා ගන්න ඕනේ. කෙලිම ගියා පොළොන්නරුවට. පොළොන්නරුව එක ගෙඩි පිටින් ගත්තා. එතකොට මේ යුගයේ නූතන යුගයක නෙවෙයි බැලුවේ අර පොළොන්නරුවේ තිබිච්ච ගෙඩි පිටින් ගත්තා. අරගෙන තමන්ගේ පාණ්ඩිත්‍යයන් පෙන්වුම් කරමින් ගත්තා.
කරපු වැඩේ අන්තිමට දැන් ඉතින් ඒක ඒ කියන්නේ වාක්‍ය රටා ලියද්දි අපිට අර අපිට සමීප නැති පරණ එක අපි ඇතුළේ හිර වෙලා තියෙන. එතකොට ළමයි එතකොට ලෝකේ දැන් කටවහර සහ ඒ කියන්නේ කතා කරන භාෂාවයි ලියන භාෂාව අතර ગેප් එකක් තියෙනවා. පරතරයක් තියෙනවා. හැබැයි දැන් ඉංග්‍රීසි භාෂාවේ ගත්තොත් ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26යි මේක ටිකක් කතා කරන්නයි ලියන්නයි යම් ප්‍රමාණයකට සාම්‍යයක් සමානකමක් තියෙනවා. එතකොට හැබැයි අපේ හෝඩියේ ලියන හෝඩිය අකුරු 60ක් තියෙනවා. කතා කර 41යි. එතකොට මේ අකුරු 19ක ગેප් එකක් ලොකුවට තියෙනවා. එතකොට අනිත් එක තමයි දැන් අපෙන් හෝඩිය ඇහුවාම හෝඩිය ගැන ඇහුවාම සමහරු 60ක් කියනවා 61ක් කියනවා. කියන්නේ ඒක ගැනත් නිශ්චිත අදහසක් නැහැ. එතකොට මේ අවකාශය තමයි සිංහලේ පුරවන්න තියෙන්නේ. කියන්නේ අපි මොකක් හෝ දියුණු පළවෙනිම කාරණය තමයි භාෂාව ඇතුලේ හරි සම්මත පද්ධතියක් හදා ගන්න ඕනේ. ඒක කියන්නේ භාෂාවේ සංකේත පද්ධතිය හරියට ක්ලියර් කරගන්න ඕනේ. ඒක අපි කරන්නේ නැහැ. මොකද දැන් මේක ඉගෙන ගත්තට පස්සේ වෙන්නේ පාලි සංස්කෘත දන්න උගත්තු ටික කරනවා මේක දැන් අර හෙලහුල වගේ ඇකාර භාවිතය කරලා ඉවරලා මේක පොඩි පොෂ් එකක තියාගෙන තමන්ගේ ප්‍රබුද්ධභාවය පෙන්වන්න try කරන එකක්. හැබැයි අපි කරන්න ඕනේ මේක ඉගෙනගෙන මහ පොළොවට බහින එක. කියන්නේ භාෂාව කියන්නේ සාමාන්‍ය මිනිසුන්ටත් මේක දැනෙන තරන්නේ. එතකොට මේක අපි මේ ප්‍රබුද්ධයන්ගේ එකක් නෙවෙයි. භාෂාව පොදු කරන්න ඕනේ. සමාජය තුළට ගේන්න ඕනේ. එතකොට අර සංකීර්ණ තැන් ටික භාෂාව ඇතුළේ ඉවත් කරලා යම්කිසි පහසු තැනකට ඒ කියන්නේ සරල ව්‍යාකරණ පද්ධතියකට. ඒ කියන්නේ දැන් උදාහරණ ගත්තොත් සමාස 5න් 4ක් අද පාවිච්චි වෙන්නේ නැත්නම් ඒ සමාස 4 අයින් කරන්න ඕනේ අපි. බොරුවට අර සංකීර්ණ වෙන්න අපි ඔහෙට ගොඩ ගහගෙන ඉඳලා තේරුම් ගන්න නැහැ. එතකොට භාෂාව ඇතුලේ ඔය කියන තැන් ටික එකක් මේ භාෂා ක්‍රමවේදය ඇතුලේ හරියාකාරව අපි නිසි අධ්‍යයනයක් නැහැ. දැන් හොඳම උදාහරණයක් තමයි සිංහලේ හෝඩි ගාන ඇහුවාම හෝඩි 9ක් කියනවා. දැන් 1990 ජාතික අධ්‍යාපන ආයතන හෝඩි පිළිගන්නේ විනිවිතාරණයන් ප්‍රමුඛ කණ්ඩායම හදපු. එතකොට විනිවිතාරණ ඒක හැදුවට පස්සේ ජේ.බී. දිසානායක ආයෙ හෝඩියක් හදනවා 2000. ඊළඟට ජාත්‍යන්තර සිංහල හෝඩිය තව එකක් හදනවා. ඊට පස්සේ නව සිංහල හෝඩිය කියලා 2006 තව හෝඩියක් හදනවා. එතකොට මේක මාර අර්බුදයක්. ඒ කියන්නේ එක එක්කෙනාට ඕන දැන් ලෝකේ දියුණු රටවල් වල කරන්නේ වාග් විද්‍යාඥයෝ 1000ක් විතර දාගෙන හෝඩියක් ඒ කියන්නේ ඒගොල්ලෝ අවුරුදු 10ක් විතර අධ්‍යයනය කරලා වචන ඔක්කොම එකතු කරලා ශබ්ද වලින් කියන්නේ සම්භාව්‍ය හෝඩිය කියලා එකක් හදනවා. ජීවමාන හෝඩිය කියලා තව එකක් හදනවා. ඒකට අවුරුදු 50ක් විතර තියෙනවා. අපේ තනියෙන් හදා. ඊට පස්සේ කල්ලිවාදයන් මේකට අරගෙන විවෘත මතවාදයක් නැති තැනකට ගිහිල්ලා ඉවර වෙලා අන්තිමට මේ දැන් ඒක පොදුවේ අර්බුදයක් නෑ. දැන් දැනට ගිහිල්ලා දැන් පන්තියකම උගන්නන්න ගිහිල්ලා ඇහුවාම සමහරලාට ඉතින් නිකමට අහනවා හෝඩි සිංහල හෝඩි අකුරු කීයක් තියෙනවද කියලා. ඉංග්‍රීසි හෝඩි කිව්වම 26 කියලා කියනවා. හැබැයි සිංහල කිව්වම සමහරව 61 කියනවා 54 කියනවා. කියන්නේ අපිටවත් නිශ්චිත නැති තැනක මේක තියෙන්නේ. ඒකට ඒක එහෙව් තැනක දැන් අපි සිංහලකම කතා කරලා වැඩක් නැහැ. ඒ තැන් හදන්න නැතුව අපි ඉස්සෙල්ලා අපේ අර උගත් මහා පාණ්ඩිත්වයේ සීමාවන් අපි සාමාන්‍ය තැනට ගේන්න ඔළුව හදා ගන්න ඕනේ. ඒක හදාගත්තේ නැතුව මොකද මේක ගැන කතා කරන්න ගිය ගමන් මහා උගත්යයි කියන પરම්පරාව ඇවිල්ලා මේකට ඇටැක් කරනවා. ඒ කියන්නේ ගියේ ඈ වුන් කියනවා මේ ගියේ ඈ ඒ හැඩයකට එන්න ඕනේ. නමුත් නෑ මේක පාණ්ඩිත්වය ඇතුලේ හිර කරගන්න පුළුවන් එකක් නෙවෙයි. මේක සමස්ත පොදු ජනතාවගේ භාෂාව. ඒක පොදු තැනකට ගෙනල්ලා ඒක සරල කළා. මොකද අපි ඒක අර්බුදය දිගටම තියාගෙන ගියොත් නැති වෙන්නේ භාෂාව. ඒ භාෂාව විතරක් නෙවෙයි සාහිත්‍ය සහ ජීවිත මේ සියල්ලටම දරුණුවට බලපාන. සිංහල භාෂාව සාහිත්‍ය කියන දේ බොහොම ඉතිහාසයක් තියෙන බොහොම විශාල විෂයපතයක් තියෙන කාරණාවක්. ඉතින් ඒක බොහොම පොඩි වෙලාවකින් අපිට කතා බහ කරන්නට විග්‍රහ කරගන්නට පුළුවන්කමක් නැහැ. ගීතයක් සංස්කෘත භාෂාවට පරිවර්තනය කළා ඒ තියෙන ඒ භාෂාවන් අතර තියෙන ඥාති සම්බන්ධතාවය පිළිබඳව මම හිතන්නේ ප්‍රථම වරට මාධ්‍ය හමුවෙන් ලංකාවේ ගීතයක් සංස්කෘත භාෂාවට පරිවර්තනය කිරීමක් ප්‍රේක්ෂකයින්ට ලැබෙන්නේ. මේ සියලු දේත් සමගින් අද දවසේ අප වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැප කරාට බොහොම ස්තුතියි. ඉතින් අපි යලිත් දවසක කතිකාචාර්යතුමන් සමග එකතු වෙන බලාපොරොත්තුවෙන් මම ඔබට ගෙනෙන්නට සූදානම් 1956 වර්ෂයේ තිරගත වෙච්ච චෝරේ චෝරේ චිත්‍රපටයේ අතිශය ජනප්‍රියට පත් වුණු ආජාසනම් ගීතය ලතා මංගেশකර් සහ මන්නා ඩේ විසින් තමයි ගායනය කරන්නේ. මේ ගීතය කතිකාචාර්යතුමන් විසින් පරිවර්තනය කරලා තියෙනවා. මම ඔබට කියන්න සූදානම් එහි සිංහල තේරුම
මේ තේරුම සහ ඒ තනුව ඒ ආකාරයෙන්ම වෙනසක් නොවි ගායනා කරපු ගීතයක් සමගින් අපි අදට සමුගන්නයි සූදානම් වෙන්නේ. ඊට මත්තෙන් මම ඔබට ඉදිරිපත් කරන්නම් ඒ ගීතයේ සිංහල තේරුම. හිතවත අපි මෘදු සඳ එළියේ නටමු. වනාන්තරය නව ජීවයක් ලැබුවක් මෙනි. අහස ප්‍රීතියෙන් බබලයි. මගේ හදවත කතා කරමින් නටයි. මගේ ආදරණීය මා තරු හරහා ගෙන යන්න. මට මෙහි තනිකමක් දැනේ. මෙම තෙත් රාත්‍රියේදී ඔබේ හදවත තදින් අල්ලා ගන්න. සෑම හුස්මක්ම ඔබේ නම කියා සිටී. හදේ කිරණ ඔබට ආදරයෙන් බැඳීමට උපදෙස් දෙයි. ජීවිතය යනු ගමනකි. අප යන්නේ කොහාටද? සවන් දෙන ගීතයට විඳින්න මේ තනු සහ මේ පදවල අතර තියෙන ඒ ඥාති සමතතාවය. ඔබට සුබ දවසක්. අද කතා බහක් විශේෂාංගය ඔබ හමුවට ගෙන එන්නේ බොහොම සුන්දර පරිසරයක ඉඳන් බොරලස්ගම වැවාසනයේ පිහිටි මැන්තිස් කැෆේ ආයතනයේ තමයි අද අපි මේ පටිගත කිරීම සිදු කළේ. ඉතින් මේ සඳහා අපට අවස්ථාව ලබා දුන්නු එම ආයතනයේ අධිපතිතුමන් සහ කාර්ය මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඔබට විවෘතයි මේ ස්ථානය බොහොම මෑත කාලයකදී තමයි විවෘත කළේ. ඔබටත් ආරාධනා කරනවා එන්න මැටිස් කැෆේ ආයතනය වෙත. බොහොම රසවත් ආහාර වේලක් ඔබේ පොලිසිය සියලු දෙනා සමගින් භුක්ති විඳින්න අවස්ථාව තියෙනවා.